ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දේශනාව ධර්ම දේශනාවක් හැටියට සිද්ධ කරලා මේ සූත්‍රය ඉන් පස්සේ ස්වාමින් වහන්සේලා මේ සූත්‍රය සජ්ජායනා කරනවා. ඒක හරි හොඳයි. ඒක හරි වැදගත්. හේතුව තමයි පින්වත්නි, අපි අහන පිරිස් සූත්‍ර දේශනාවන් විශේෂයෙන් එහි අර්ථය දැනගෙන සජ්ජායනා කරන තරමට කුසලයක් වැඩි වෙනවා. ඒ වගේම පින්නතුනි, ඒ පිළිබඳව තියෙන බුද්ධියක් තව වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ලොකු වශයෙන් නෙවෙයි, ඡායා මාත්‍රයෙන් හරි එහි තේරුම දැනගත්තාම ඒ දේ පින්නතුනි හරි වටිනවා. මේ ලෝකේ තියෙන ලස්සන භාෂාව තමයි පින්නතුනි පාලි. පාලි භාෂාව විතරයි අසභ්‍ය වචනයක්, කේලම් වචනයක්, හිස් වචනයක්, පරුස වචනයක් නැති මේ ලෝකේ එකම භාෂාව. අනිත් සෑම භාෂාවකම නරක වචන තියෙනවා. අසභ්‍ය, කේලම්, හිස්, පරුස වචන හරියට තියෙනවා. මෙහි ඒක නැත්තේ පාලි භාෂාවේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ භාෂාවයි. ලෝකෙට පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ධර්ම දේශනා කරන්නේ පාලි භාෂාවෙන්. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේලාගේ භාෂාවයි. අන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයාගේ යහපත පිණිස පළවෙනි වතාවට පස්වග මහණුන්ට දේශනා කරපු සූත්‍රය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රය දිගයි. නමුත් කාල වේලාවේ හැටියට සූත්‍රයට හානියක් කරන්නේ නැතුව, ඒ වගේම දේශනාවේ අඩුවක් කරන්නේ නැතුව පින්නතුන්ට වැටහෙන ආකාරයට ඡායා මාත්‍රයෙන් හරි මේ දේශනාව සිද්ධ කරන්නටයි පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව ආරම්භ වෙන්නේ එවං මේ සුතං ඒ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ බරණැස ඉසිපතනාරාමේ මිගදාය වැඩ ඉන්න වෙලාවක. එතකොට පින්වත්නි, බරණැස කියලා කියන්නේ කසී ජනපදයේ තියෙන අගනුවර. බුදුරජාණන් වහන්සේ දැක බලාගත යුතු ස්ථාන 4න් එකක් හැටියට මේක දේශනා කළා. අනිත් 3 තමයි පින්වත්නි, කපිල වස්තුව, ඊළඟට බුද්ධ ගයාව, අනිත් එක තමයි කුසිනානානුවර. එතකොට දැක බලාගෙන පහන් සංවේගය, ධර්ම සංවේගය ඇති කරගත යුතු ස්ථාන 4 එකක් තමයි බරණැස කියලා කියන්නේ. අනිත් එක සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පින්නතුනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ, වැඩම කරන්නේ කොහාටද? බරණැස ඉසිපතනාරාමයටයි. ඊට අමතරව පින්වත්නි, බරණැස් නුවර කියනකොට රාජරාජ මහා මාතෘ අතර මුලින්ම එන නමක් තමයි බ්‍රහ්මදත්ත රජුරෝ. බරණැස් නුවර අපි අහලා තියෙනවනේ, බ්‍රහ්මදත්ත රජුරෝ. වැඩිම කාලයක් පින්දුණු රාජ්‍ය ආදිය සිද්ධ කරන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි, මේ රුවන්වැලි මහසෑයට මුල්ගල තියෙන දවසේ, මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන දවසේ බරණැස ඉඳලා ධර්මසේන කියන ස්වාමින් වහන්සේත් එක්ක 1200ක් ස්වාමින් වහන්සේලා වැඩම කළා රුවන්වැලි මහසෑයට පින්නතුනි මුල්ගල තියෙන දවසේ. අද මේ බරණැස මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලෙට හැඳින්වෙන්නේ බරණැස කුමන නමින්ද? කේතුමති රාජධානිය නමින්. කේතුමති පින්නතුන් අහලා තියෙනවා. කේතුමති රාජධානිය නමින්. අනිත් එක පින්වත්නි, මේ බරණැස බාරාණසී කියන වචනේ හැදුනේ බර්ණා සහ අසී කියන ගංගා දෙකක් තියෙනවා. බර්ණා සහ අසී මේ ගංගා දෙක අතර පැවති නගරයක් නිසා මේ නගරයට කියනවා බාරාණසී කියලා. එතකොට බරණැස් නුවර කතාව ওই විදියට. ඊළඟට බරණැස් නුවර ඉසිපතනාරාමේ. ඉසිපතනාරාමේ කියවහම පින්නතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ශරීරයට දුක් දීමේ ක්‍රියාවලියෙන් ඈත් වෙලා
පංචවග්ගිය කියන මිතුරන් හමු වෙලා මිතුරන් අතහැරලා ඉස්සෙල්ලාම් වැඩම කළේ කොහාටද? ඉසිපතනාරාමයට. ඒ ඉසිපතනාරාමයට වැඩම කළා විතරක් නෙවෙයි, ඉසිපතනාරාමය කියන්නේ අවිජහිත ස්ථානයක්. අවිජහිත කියලා කියන්නේ කිසිම බුදු කෙනෙක් විසින් ඉසිපතනාරාමය අතහරින්නේ නැහැ. අනිත් ඒවා නම් පින්වත්නි මහා බෝධිය කවදාවත් බුදුරු අතහරින්නේ නැහැ. ඊළඟට තවුතිසා දෙව්ලොව ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවට පාතබන තැන කොහෙද? සංකස්සපුර. අහලා තියෙනවනේ සංකස්සපුර. එතන කවදාවත් කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පින්නතුනි අතහරින්නේ නැහැ. ඊළඟට ජේතවනාරාමය. මෙන්න මේ ස්ථාන හතර කිසිම බුදුරජාණන් වහන්සේ නමක් අතහරින්නේ නැහැ. ඒ නිසා මේ ස්ථාන හතරට කියනවා අවිජහිත ස්ථාන කියලා. අනිත් එක පින්වත්නි ඍෂිවරු භාවනා කරලා නැත්නම් ඉසිපතන ඍෂීන් පතනය වෙන ඍෂීන් පාතබන තැන. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා ගන්ධ මාදන පර්වතේ හොඳට භාවනා කරලා උන්වහන්සේලා අනෝතත්ත විලෙන් නාලා ස්නානය කරලා දවල් දාණය සඳහා මනුස්ස ලෝකෙට 이르දියෙන් වඩින තැන පින්වත්නි. කොහෙද? ඉසිපතනාරාමයේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාම වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට නැත්තම් ශ්‍රාවකයන්ට මිනි මස් කෑම තහනම් කළේ ඉසිපතනාරාම වැඩ ඉන්න වෙලාවක. බුදුහාර මස් වර්ග 10ක් තහනම් කළානේ. මිනි මස් තහනම් කළා. ඒ මිනි මස් තහනම් කළේ ඉසිපතනාරාමේ වැඩ ඉන්න වෙලාවේ. කවදාද කොතනද? හේතුව තමයි අර පින්නතුන්ට මතක ඇති පුන්නා කියන දාසිය අසනීපයක් වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට ඇය කලව කපල මස් දුන්නා. පුනා දාසිය මේ කලව කපල මස් දුන්නා. ලෙඩේ සනීප වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් අහනවා භික්ෂුව දන්නවද කෑව වැළඳු මස් මොනවද කියලා? නෑ කිව්වා. මිනි මස් කිව්වා. ඒ වෙලේ මේ ස්වාමින් වහන්සේ ඔක්කොම වැම ඇරුවා. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ නීතියක් එහෙම නැත්නම් තහනමක් කළා මස් වර්ග 10ට මිනි මස් කෑමත් තහනම් කියලා. ඒ වගේම පින්වත්නි අනිත් එක තමයි සියලු බුදුරජාණන් වහන්සේලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන්න බරණැස ඉසිපතනාරාමයට වඩින්නේ 이르දියෙන්. සීල බුදුරජාණන් වහන්සේලා. නමුත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ යොදුන් 18ක් මග ගෙවාගෙන උන්වහන්සේ වැඩම කළේ පයින්මයි. ඇයි ඒ? පින්නතුන්ට මතකනේ උපක ආජීවකයාත් හමු වෙලා උපක ආජීවයට කළ යුතු සේවයක් කරලා තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි වැඩම කළේ. එතකොට මතක තියාගන්න සියලු බුදුවරු ඉසිපතනාරාමයට වැඩම කළේ ඉද්දියෙන් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කළේ පයින්. ඒ විදිහට වැඩම කළා ඒ උපක ආජීවකයට සේවයක් කිරීමේ අදිෂ්ඨානය ඇතිව. ඉතින් ওই විදිහට තමයි බර්ණස ඉසිපතනාරාමේ කතාව ධර්මයේ පින්නතුනි සඳහන් වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ එහි වැඩ සිටීමෙන් ආමන්ත්‍රණය කරනවා කාටද? පස්වග මහණුන්ට. ආමන්ත්‍රණය කළා කියනවා මහණෙනි පැවිද්දෙක් විසින් නොසෙවිය යුතු ඒ වගේම සොයන්ට අවශ්‍ය කරන්නේ නැති අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක ලාමකයි. ඒ අන්ත දෙක ග්‍රාම්‍යයි. ඒ අන්ත දෙක පෘථග්ජනයන් විසින් ඇසුරු නොකළ යුතුයි. ඒ විතරක් නෙවෙයි ඒව ඇසුරු කළොත් අනර්ථයක්මයි සිදු කරන්නේ. ඒ කුමක්ද? කාම සුකල්ලිකාන යෝගය සහ අත්තකිල මතාන යෝගය. මේ අන්ත දෙක පැවිද්දෙක් විසින් නොසෙවිය යුතුයි. ඒ වගේම සේවනය නොකළ යුතුයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඕගතරණ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ඕගතරණ සූත්‍රයේ දවසක් දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ ඕගය කියන්නේ පින්වත්නි සැඩපහර. දැන් නයගරාඇල්ල විශාල ඕගයක්. ඔක තියෙනවනේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා. අපි උදාහරණයකට නයගරාඇල්ල විශාල ඕගයක්. ඒක විශාල සැඩපහරක්.
අහන්නේ දේවතාවා ඔබ වහන්සේ ඕගේ තරණය කළේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ සසර සැඩ පහර තරණය කළේ කොහොමද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ දේවතාවට කියනවා නොපිහිටීමින්ද වෑයම් නොකරමින්ද මම ඕගේ තරණය කළා කිව්වා. තේරෙන්නේ නැහනේ. දේවතාවට මේක තේරුණෙත් නැහැ. බුදුහාමුදුරුවෝ දැනගත්ත දේවතාවට මේක තේරුණේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා දේවතාවෙනි කෙලෙස් වශයෙන් පිහිටා සිටිනකොට ගිලෙනවා. ඒ කියන්නේ පින්නතුනි ආපහු සසරට වැටෙනවනේ. බලන්න ලස්සන. කෙලෙස් වශයෙන් පිහිටා සිටිනකොට ගිලෙනවා. දෘෂ්ටියේ පිහිටා උත්සාහ කරනකොට වෙන්නේ මොකද්ද? ආපහු සසරෙම රැඳෙනවා. ඒ දෘෂ්ටි මතවාද පස්සේ දුවනවනේ. කාමයන් එක්ක බැඳෙනකොට ගිලෙනවා. දෘෂ්ටියක පිහිටා කටයුතු කරනකොට ආපහු සසරේ පවතිනවා. ලස්සන දහමක් උගන්වන්නේ. තවත් කියනවා නම් බුදුහාමුදුරු දේශනා කරනවා කාමසුකල්යාණ යෝගේ පිහිටා සිටිනකොට ගිලෙනවා. අත්තකිල මතාන යෝගේ. ඒ කියන්නේ ශරීරයට දැඩි දුක් දීන් වශයෙන් උත්සාහ කරන විට වෙන්නේ මොකද්ද? උඩට මතු වෙනවා කිව්වා. ඒ නිසා මේ අන්ත දෙක මහණෙනි නුඹලා විසින් නොසෙවිය යුතුයි. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ ආපු එකම ප්‍රතිපදාව තමයි මහණෙනි මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාවට ආවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධය ප්‍රඥාව පිරිසුදු කරනවා. ඒ වගේම ඥානකරණී නුවණස ඇති කරනවා. ඒ වගේම උපසමාය කෙලෙසුන් සංසිඳවනවා. ඒ විතරක් නෙවෙයි අභිඥාය චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධයේ පිණිස හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි නිබ්බානාය නිවන පිණිස හේතු වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. මොකද්ද හේතු වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අන්ත දෙක බැහැල කළා. ඒ අන්ත දෙක බැහැර කරලා ඊට පස්සේ ආව ප්‍රතිපදාව තමයි කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි අරියටගි මග කවරේද? භාගතුන් වහන්සේ වදාලා සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුකින් මිදීමේ මාර්ගයත් පිළිබඳව යම් කෙනෙකුට අවබෝධය තියෙනව නම් ආන්නේකට තමයි කියන්නේ කුමක් කියලාද? සම්මා දිට්ඨි කියලා. දෙක කතමා චෞසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව. ඒ කියන්නේ අතහැරීම. දැන් අපිත් අතහරිනවා. නමුත් අපි අතහරින්නේ තව පැත්තක් අල්ලගෙන. අපි එක පැත්තක් අතහරිනකොට ඉබේට අනිත් පැත්ත අපි අල්ලගෙන ඉවරයි. ඒක නියම අතහැරීම නෙවෙයි. නමුත් බෝසතාණන් වහන්සේ බුදු වෙන්නට කලින් පැන්කෙන්ඩි අතට ගත්තා. පැන්කෙන්ඩි අතට අරගෙන මාලිගාවෙන් පිට උනේ ආයි කවදාවත් ලොකු පුටුවකට නම් යන්නේ නෑ. ලොකු මාලිගාවක් නම් ආපහු යන්නේ බුදු වෙලා මිසක් මේ මාලිගාව පැත්ත පළාතකට ආපහු එන්නේ නෑ කියන අදිෂ්ඨානයෙන් පිටත් වුණා. අන්න නෙක්ඛම්ම නෛෂ්ක්‍රම්‍ය. ඒක තමයි නියම නික්මීම පින්නතුනේ. අපේ නික්මීම වෙනයි. අපි නික්මුණත් ආපහු එතෙන්ටම අපි එනවා. ඒකයි අපේ ස්වභාවය. ඊළඟට අව්‍යාපාද සංකප්පෝ. ව්‍යාපාදේ කියන්නේ තරහ නැති කිරීම. ඊට පස්සේ අවිහිංසා සංකප්පෝ. කාටවත් හිංසා නොකිරීම. මේක තමයි කියන්නේ සම්මා සංකප්ප. ඊටු ටිකට කාලය ඉතුරු කරගත්තු නිසා පින්නතුනි මේ කෙටියෙන් සඳහන් කරන්නේ කතමා චෞසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පරුසා වාචා වේරමණී පිසුනා වාචා වේරමණී. මේවයින් වලකින්න ඕනේ. ඒ කියන්නේ අල්ලාප සල්ලාප කිසිම දෙයකට හේතුවක් නැති කිසිම වැඩක නැති කතාවක් තියෙනව නම් කවදාවත් පින්නතුන එතෙන්ට යන්නවත් එපා. ඇයි? එහෙමද අයුතු කතාවක් කරන තැන යම් කෙනෙක් හිටියොත් කොහෙන් හරි අපිත් ගෑවෙනවා. ඒ ගෑවිලා අංකොන් හොයනකොට අපිත් ඕවට ගෑවෙනවා. ඒ කියන්නේ තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ මට ගැළපෙන කතාවක් නෙවෙයි නම් කරුණාකර එතනින් අයින් වෙන්න. ඒක තමයි හොඳම දේ.
ඊට පස්සේ කතමා චෞසෝ සම්මා කම්මන්තෝ. සම්මා කම්මන්තෝ කියන්නේ පානාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට මතක ඇති සූත්‍රයක් දේශනා කළා බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය කියලා. ඒ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී භාගතුන් වහන්සේ මතක් කරනවා දවසක් බ්‍රාහ්මණවරු පිරිසක් බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ ඉස්සර මිනිස්සු ළඟ තිබුණු ගුණ ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ. ඇයි බුදුහාමුදුරුවනේ? බ්‍රාහ්මණවරුන් ඉස්සර මිනිස්සු යාගයේ සඳහා දානයේ සඳහා ගවයන් මැරුවේ නෑ කිව්වා. ඒ කියන්නේ හරක් මැරුවේ නෑ. නමුත් යම් දවසක මිනිස්සු පටන් ගත්තා හරකගේ බෙල්ලටත් කඩුව තියන්න. හරකගේ බෙල්ලට පළවෙනි දවසේ කඩුව තියපු දවසේ හරක මේ ලෝකේ කඳුළු හෙළුවා. ඒ කඳුළු වැටුනේ මහ පොළොවට වුණාට හරකගේ ඇස් දෙකෙන් වැටුණු කඳුළු දෙවියන් දැක්කා. එතකොට හරකගේ කඳුළු කොයි දක්වා ගියාද? දිව්‍ය ලෝකේ දක්වා ගියා. දෙවියන් නිකන් නෙවෙයි තවත් බ්‍රහ්ම ලෝකේ දක්වා ගියා. එතකොට මතක තියාගන්න හරකගේ අගින් අල්ලගෙන දකුණු අතින් කඩුව අරගෙන හරකගේ බෙල්ලට කඩුව තියෙනකොටම හිතන්න එපා ගවය විතරයි ඇඬුවේ කියලා. ගවය විතරයි කඳුළු හෙළුවේ කියලා. නෑ පින්වත්නි, දිව්‍ය ලෝකේ දෙවියන් පවා එදාට දුක් වුණා කියනවා. එදා තමයි දෙවියන් කියලා තියෙන්නේ අයියෝ මනුස්ස ලෝකේ අධර්මයේ උපන්නා කියලා. එහෙම කියලා නැමතත් බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණවරුනි ඉස්සර මිනිස්සුන්ට තිබු ලෙඩ තුනයි කිව්වා. එක කාමාසාව, එකත් ලෙඩක්. දෙක පිපාසය, තුන ජරාවටපත් වීම. මේ ලෙඩ තුනයි. නමුත් හරක් මරන්න පටන් ගත්තානේ. හරක් මරන්න පටන් ගත්ත දවස් ඉඳලා මිනිස්සුන්ට තිබුණු ලෙඩ තුන 98 බවටපත් වුණා කිව්වා. ඒකයි කියන්නේ 89ක් රෝග 99ක් ව්‍යාධි. මේ දේශනා කරනවා සම්මා කම්මන්තෝ කියලා කියන්නේ පානාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඉස්සර ගෙවල් වල බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා අදින්නා දානා කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කිව්වා. ගෙවල් දොරවල් ඇරලා තියෙන්නේ. අම්මා විශ්වාස කරන්න යම්තේද, තාත්තා විශ්වාස කරන්න යම්තේද, සහෝදරයෝ විශ්වාස කරන්න යම්තේද, ගෙවල් දොරවල් වලට ඔයා ඉන්න එපා. ඔයා එළියෙන් ඉන්න. අද එහෙමනේ නෑ. ඕන කෙනෙක් මිනිස්සු ඇතුළට ගන්නවා. ඇයි? විශ්වාසය. ගෙදරට ආවත් කවදාවත් බඩුවක් මුට්ටුවක් අතපතගාගෙන එහෙම හොරකම් කරගෙන යන්නේ නෑ. එහෙම ජීවත් වුණා. සැහැල්ලු ජීවිත තිබුණා. ඒ විතරක් නෙවෙයි තෘෂ්ණාවේ යම්කිසි කෙලවරක් තිබුණා. මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. තෘෂ්ණාවේ කෙලවරක් තිබුණා කියලා කියන්නේ දැන් හම්බ කරගත්තට පස්සේ දැන් මට ඇති. දැන් ප්‍රමාණවත් ආන්නේ විදියට කටයුතු කළා. මේවා අපි එකතු කරන්න ගියා මේවා තෘෂ්ණාවේ අපි කෙලවරක් නැහනේ. අපිට තෘෂ්ණාවේ කෙලවරක් නැහැ. ඒ නිසා තෘෂ්ණාවේ කෙලවර නැහැ. නමුත් එදා මිනිස්සු ධනය හැටියට සැලකුවේ, දාන්නේ හැටියට සැලකුවේ ඉගෙන ගන්න එක විතරයි. ඒ කියන්නේ එදා අතීතේ ඒත් දැනගෙන හිටියා ඉගෙන ගත්තොත් තැන තියෙනවා. අද ඉගෙන ගත්ත අයට තැන නැහැ. එදා ඉගෙන ගත්ත අයට තැන තිබුණා. ඒ සයත් දැනගත්තා ඉගෙන ගත්තොත් ආයි අමුතුවෙන් සල්ලි හොයන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉගෙන ගත්තොත් ඉබේටම සල්ලි හම්බ වෙනවා, ධනෙ හම්බ වෙනවා, දාන්නේ හම්බ වෙනවා. ඒ විදිහට වැඩ කළා කියනවා. ඊට පස්සේ කතමාචාවුසෝ සම්මා ආජීවෝ ඉදාවුසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවෙන ජීවිකං කප්පේති. ඒ කියන්නේ මිත්‍යා ආජීවයෙන් වසවිස වෙලදාන් වලින් සත්තු වෙලදාන් කළා මේ විදියට ජීවත් වෙන්නේ නැතුව ධාර්මිකව ජීවත් වුණා කියන එකයි, ජීවත් වෙනවා කියන එකයි පින්නතුනි සම්මා ආජීව කියලා කියන්නේ. ඊළඟට සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියලා කියන්නේ වීරියටනේ, උත්සාහයටනේ. තවත් කෙටියෙන් කියනවා නම් පින්වත්නි සතර සම්‍යක් ප්‍රධාන වීරය. නූපන් අකුසල් නූපද වීම සඳහා ගන්න වීරය. නූපන් අකුසල් නූපදීම සඳහා ගන්න වීරය. උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා ගන්න වීරය. නූපන් කුසල් ඉපදවීම සඳහා ගන්න වීරය. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනවා නම් මේකට කියනවා සම්මා වායාමෝ. ඊළඟට සම්මා
සති. සම්මා සති කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. බුදුහාමුදුරු දේශනා කරන මේ ශරීරයේ නැමැති ලෝකයේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම් කෙනෙකුට බලන්න පුළුවන් නම් ඒ කායානුපස්සනාවයි. ඊළඟට වේදනානුපස්සනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා වේදනාවන් අනුව බැලීම. ඒ කියන්නේ මට සැප වේදනාවක් ඉපදුනාම දැන් සැප වේදනාවක් ඉපදුනා කියන බව නුවණින් දැනගන්න ඕනේ. දුක් වේදනාවක් ඉපදුනාම දැන් දුක් වේදනාවක් ඇති වුණා කියන බව නුවණින් දැනගන්න ඕනේ. හැබැයි එහි නොවැළී සිටින්නත් වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ සැපේ තුල නොවැළී සිටින්නත් බුදුහාමුදුරු දේශනා කළේ ඒ කියන්නේ සැපේ පිළිබඳව යම් කෙනෙකුට ඇලෙනවා, ඒ වගේම දුකේ යම් කෙනෙක් ගැටෙනවා. ආන්නේ දෙක පිළිබඳව යම් කෙනෙකුට උපේක්ෂා සහගතව කටයුතු කරන්න පුළුවන් නම් සැපත් දුකත් දෙකම පිළිබඳව මධ්‍යස්ථ ස්වභාවයෙන් දරන්න පුළුවන් නම් ඒක පින්නතුනි වටිනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා චිත්තානුපස්සනා මේ සිතේ උපදින ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, සමෝහ කියන මේ චේතනා දෙස නුවණින් බැලීම තමයි චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මානුපස්සනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නුවණින් දැකීම නුවණින් බැලීම තමයි ධම්මානුපස්සනාව කියලා. එතකොට මේකට කියන්නේ සම්මා සති. අන්තිම එක තමයි සම්මා සමාධිය. සම්මා සමාධි කියලා කියන්නේ පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි යම් කෙනෙකුගේ හිත පංච නීවරණ ධර්මයන්ගෙන් යටපත් වුනොත් පංච නීවරණ ධර්මයන්ගෙන් හිත යටපත් වෙච්ච කෙනාට ඊළඟට එන්න පුළුවන් කොතෙන්ද පින්වත්නි? ඊළඟට එන්න පුළුවන් එකම තැන තමයි ධානා මට්ටම් වලට. ඒ කියන්නේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන ධානා මට්ටම් වලට එන්න පුළුවන්. හැබැයි මොකක් කරන්නත් ඉස්සෙල්ලා මොකද නැති කරන්න ඕනේ? පංච කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරන්න ඕනේ. එතකොට පංච නීවරණ ධර්මයන් යටපත් කළා කියන්නේ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් හිත මිදෙනවා. විවිච්ඡේව අකුසලේහි අකුසලයන්ගෙන් හිත මිදෙනවා. එතකොට කාමයන්ගෙන් හිත මිදුණා අකුසලයන්ගෙන් හිත මිදුණා කියන්නේ ඉන්පස්සෙන්න පුළුවන් කොතෙන්ටද? ධානා මට්ටම් වලට. ධානයකින් පුළුවන් හිත ඉක්මනට තන්පත් කරගන්න, නිශ්චල භාවයටපත් කරන්න. ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? පුබ්බේ නිවාසානුස්සති ඥාණයට. ආන්නේ පුජ්‍යලයට පුළුවන්කම තියෙනවා පෙරවිසු කඳ පිළිවෙල කියලා අපි කියන්නේ. ඒ ආදී වශයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. තවත් ධානයකින් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? චතුූප පාත ඥාණයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. කුමක් තිබුණොත්ද? සම්මා සමාධි. සමාධි කියලා කියන්නේ ඒකට. කුසල් සිත පිළිබඳව යම් කෙනෙකුට ඒකාග්‍රතාවයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් ආන්නේකට තමයි පින්නතුනි සමාධිය කියලා කියන්නේ. ඒ කුසල් සිත විසිරෙන්න දෙන්න හොඳ නැහැ. දැන් විතක්ක විචාර පින්නතුන් අහලා තියෙනවනේ. විතක්ක කියලා කියන්නේ පින්නතුනි කුසල සිතවිල්ල. විචාර කියලා කියන්නේ ඒ කුසල අරමුණෙහි දිගටම හිත පවත්වාගෙන යෑම. මේක හරියට දේශනාවේ සඳහන් වෙනවා ගණ්ඨාවකට ගහන සද්දේ තියෙන්නේ. ඒ ගණ්ඨාරයට ගහන සද්දයයි ගණ්ඨාරයට ගැහුවට පස්සේ ගණ්ඨාරින් නිකුත් වෙන දෝංකාරයක් තියෙන්නේ. මේ දෙකෙන් මොකක්ද ලස්සන? දෝංකාරය ලස්සනයි. ඒතර ගණ්ඨාරයට ගහන සද්දය හා සමානයි මොකද්ද? විතක්ක, ඒ කියන්නේ කුසල සිතවිල්ල, කුසල අරමුණ. ඒතර විචාර කියලා කියන්නේ ඒ කුසල අරමුණ තමන්ගේ හිතේ දිගටම පවත්වාගෙන යෑම. ඒක හරියට කොයි වගේද? ගණ්ඨාරයට ගැහුවට පස්සේ නිකුත් වෙන දෝංකාරය වගේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න දානයක් දෙනවා. සංඝික දානයක් දෙනවා. දැන් මුලින්ම කුසල අරමුණ හොඳයි. හැමදේම හොඳයි. දැන් හැමදේම සූදානම් කරනවා මේ විදියට
ස්වාමින් වහන්සේලාට මේ ටික විය යුතුයි සූදානම්. දැන් මේ කුසල අරමුණ. හරි දැන් දානි දුන්නා. දැන් ඉවරයි. කවුරු හරි කෙනෙක් දානේ අඩුපාඩුවක් කිව්වොත් එදාට මොකද වෙන්නේ? එදාට කුසල්සිත විනාශ වෙනවා. කවදාවත් එහෙම කරගන්න එපා. කුසල්සිත ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ටික වෙලා තියෙනවා නම් දානි සියල්ල සම්පූර්ණ මේ පුංචි අඩුපාඩුවක් වුණා කියලා කවදාවත් පින්නතුනි අච්චර වීදම් කළ දානි දීපු එකේ ඒ කුසල අරමුණ විනාශ කරගන්න හොඳ නෑ. ඒකනේ බුදුහාමුදුරු දේශනා කළේ විතක්ක කියලා කියන්නේ කුසල අරමුණ, විචාර කියලා කියන්නේ ඒ දානි දුන්නට පස්සේ ඒක හිත අඩුපාඩු නෙවෙයි. ඒකේ හොඳ පැත්ත හිත තවත් දාන තියෙනවනේ පින්වත්නි. ඒ දානයක් වෙලාවකද ඊළඟ අඩුපාඩු අපිට හදාගන්න පුළුවන්නේ. සසරේ අපිට වරදිනවනේ. ඒකනේ ස්වභාවය. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ අපරාධේ අච්චර වීදම් කළා දානේ දීලා අර කුසල සිතවිල්ල විනාශ කරගන්නවා. කවදාවත් ඔයත් පින්නතුනි එහෙම කරන්න එපා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ ධානයක් කියලා කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන පින්නතුන්ට මතක ඇතිනේ. ධානයකින් හිත ඉක්ම නිශ්චල භාවයට පත් කරන්න පුළුවන්. තවත් හිත නිශ්චල භාවයට පත් කරගෙන ඉස්සරහට යනකොට ඒ පුජ්‍යලයට එන්න පුළුවන් මොන ඥානයටද? ආස වක්ඛේ ඥානයට. මුලින්ම එන්න පුළුවන් පුබ්බේ නිවාසානුත් ඥානයට. ඊට පස්සේ එන්න පුළුවන් චතුප්පාත ඥානයට. ඊට පස්සේ එන්න පුළුවන් ආසවක්ඛේ ඥානයට. ආසව කියලා කියන්නේ කෙලෙස්. ක්ෂය කියලා කියන්නේ ක්ෂය කරනවා. කෙලෙස් නැති කිරීමේ නුවණ. ඒ කෙලෙස් නැති කිරීමේ නුවණ ඇති කරගත්තට පස්සේ ඒ ඇත්ත දන්නවා මොකද්ද? මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ එයා මේ සසුන තුල හොලවනව බොරු පින්වත්නි. කොච්චර ලස්සනයිද? නැවත කියන්නම් පින්නතුනි පංච නීවරණ ධර්ම යටපත් කළොත් විතරයි එන්න පුළුවන් ධානා මට්ටම් වලට. ධානයකින් පුළුවන් හිත ඉක්මනට තන්පත් කරන් නිශ්චල භාවයට පත් කරන්න. ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ එන්න පුළුවන් පුබ්බේ නිවාසානුත් ඥානයට, චතුප්පාත ඥානයට සහ ආස වක්ඛේ ඥානයට. ඒ ආසවක්ඛේ ඥානයට බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් කියනවා. මේ ගල් තලාවක් උඩ මිනිස්සෙක් ඉන්නවා. ඒ ගල් තලාව උඩ ඉන්න මිනිස්සයාට පහලින් තියෙනවා විලක්. ඒ විලේ වතුර හරි පිරිසිදුයි. ඒ නිසා මේ මිනිස්සයා විලේ ඉන්න මාළු, බෙල්ලෝ ආදී පුංචත්තු මනාව දකිනවා. ආන්නේ වගේ ඒ පුජ්‍යලයා තමන්ගේ හිතේ සියුම්ම ඉතුරු වෙලා තියෙන මොනවද දකින්නේ? කෙලෙස් මනාව දකිනවා. හරියට කොයි වගේද? අර වතුරේ පුංචි මාළු, බෙල්ල වාදී සත්තු මනාව දකින්න ලැබෙන්නේ යම්සේද මේ සිතේ ඉතුරු වෙලා තියෙන කෙලෙස් මනාව දකිනවා. ඒ කෙලෙස් මනාව දකිනකොට එයා තීරණය කරගන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම, මේ තමයි කෙලෙස් නැති කිරීම, මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය කියලා. ඉතින් මේකට තමයි කියන්නේ පින්වත්නි සම්මා සමාධි. ඉතින් බුදුහාමුදුරු දේශනා කළේ කාමසිකල්ලිකාන යෝගයට එන්නත් එපා, අත්තකිල මතාන යෝගයට එන්නත් එපා. එන්න ඕනි මොකේටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි මේකට කියන්නේ දුක්ඛාරිය සත්‍යය කියලා. මොකද්ද? ඉපදීම දුකයි. ජරාවටපත් වීම දුකයි. රෝගී වීම දුකයි. මරණය දුකයි. අප්‍රියයන් සමග එක්වීම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. කැමැත් දෙයක් නොලැබීම දුකයි. කෙටියෙන්ම කියනවා නම් මහණෙනි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධයම මොකද්ද? දුකයි. මේකට කියන්නේ මොකක් කියලාද? ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේකට තමයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා පින්වත්නි මේ සත්‍ය විභංග කියන සූත්‍රයේදී ජාති පි දුක්ඛා ඉපදීම දුකයි කියන්නේ භාගතුන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක්
යම්කිසි තැනක උපදිනවද? ඒ කියන්නේ හට ගන්නවද? ඒ හට ගැනීම තුල පහළ වෙන්නේ මොකද්ද? ස්කන්ධ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනයන්ගේ පහළවීමක් ඇද්ද? මේන්න මේකට තමයි කියන්නේ මොකක් කියලාද? මේකට කියලා කියන්නේ ජාති දුක. ඒ කියන්නේ ඉපදීමේ දුක. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කළානේ මොකද්ද මහණෙනි ජරා දුක කියලා කියන්නේ? ජරාවටපත් වීම කියලා කියන්නේ ඒ සත්වයන්ගේ යම්කිසි ජරාවක් වේද, දිරණ බවක් වේද, ඒ වගේම දත් ඇටකටු යම්කිසි වෙලාවක දිරණ බවක් තියෙනවද, ලොම් කෙස් පැසුණු බවක් දකිනවද, ඒ වගේම සම හැකිලිච්ච බවක් දකිනවද, ආයුෂ ගෙවිච්ච බවක් දකිනවද? ඉන්ද්‍රියන් වල මොකන්ද? ඉන්ද්‍රියන්ගේ යම්කිසි ඇස පේන්නේ නැතිව යනවා, කන හෙන්නේ නැතිව යනවා, මේ ආදී දේ දකිනවද? මේකට කියන්නේ මොන දුක කියලාද? මුලින් කිව්වේ ජරා දුකනේ, මුලින් කිව්වේ ජාති දුකනේ. මේකට කියන මොන දුක් කියලාද? මේකට කියන්නේ ජරාපි දුක්ඛා. මේකට කියන්නේ ජරාවටපත් වීමේ දුක කියලා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා කතමංචාවුසෝ මරණං. මහණනි මරණ දුක කියලා කියන්නේ මොකද්ද? භාගතුන් වහන්සේ වදාලා ඒ සත්වයන් ඒ සත්ව නිකාය වලින් චුත වීමක් නැත්නම් මරණයටපත් වීමක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මේයමක් ආදී යමක් ඇද්ද? මේකට තමයි කියන්නේ මොකක් කියලාද? මරණ දුක කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ශෝකය කියලා කියන්නේ මොකද්ද? ශෝකය කියලා කියන්නේ මහණනි යම්කිසි සත්වයක් ස්පර්ශය කොට වැළඳගත්තු. ඒ කියන්නේ මම මගේ කියලා යම්කිසි කෙනෙක් වැළඳගත්තු දෙයක වෙන්වීමක් තියනවද? එන් වෙන්වීමත් එක්ක යම්කිසි කෙනෙක්ගේ ශරීර අභ්‍යන්තරයත් එක්ක නැගෙන ශෝකයක් දුකක් තියනවද? ආන්නේකට තමයි කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ ශෝකය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිදේවෝ. පරිදේවෝ කියලා කියන්නේ පින්වත්නි යම්කිසි व्यसනයක් අතුරේ, කියන්නේ මොකක් හරි කරදරයක් අතුරෙන් යම්කිසි පුජ්‍යලයකට එක්තරා දුකකින් ඒ පුජ්‍යල යටපත් කරනවා, නැත්නම් යට කරනවා. ඒ යට කරගෙන යනකොට ඒ පුජ්‍යලයාගේ මරණයත් එක්ක සමහරු ගුණය කී අඬනවා. සමහරු නම්ගොත් කී අඬනවා. බුදුහාම මෙතන දේශනා කර සමහරු ගුණේ වර්ණනා කර අඬනවා. ආන්නේකට කියන්නේ මොකක් කියලාද? පරිදේවේ කියලා. ඒකත් දුක. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා කතමංචාවුසෝ දුක්ඛං. ආපහු දේශනා කරමින් කියනවා දුක කියලා කියන්නේ මේ කයේ හටගන්න යම්කිසි කායික දුකක් තියෙනවද? ඒකට කියන්නේ දුක. කතමංචාවුසෝ දෝමනස්සං. දොමනසක් කියලා කියන්නේ මොකද්ද? භාගතුන් වහන්සේ වදාලා මේ සිතේ හටගන්න යම්කිසි දුක් වේදනාවක් තියෙනවද? ආන්නේකට තමයි කියන්නේ දෝමනස්සේ කියලා. නැවතත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කැමැත්තක් යම්කිසි කෙනෙකුට ලැබෙන්නේ නැත්නම් ඒ වගේම ඒ සත්වයන්ගේ සත්වයන් උපදිනකොට ඒ පුජ්‍යලයට ඒ කැමැත්තේ ලැබෙන්නේ නැත්නම් ඒකත් පින්නතුනි දුකක්. අකමැත්තේ ලැබෙනකොට ඒකත් දුකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ජරාව ස්වභාවයේ කොට ඇති යම්කිසි කෙනෙක් මම ජරාවටපත් නොවේවා කියලා මොනතරම් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව කවදාවත් ඉටු වෙන්නේ නැහැ. ජරාවටපත් වෙනවා. ඒකත් දුකක්. රෝගේ ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට ඒ ප්‍රාර්ථනාව හරියන්නේ නැහැ. මේක රෝග නිද්ධං පබංගුරං. රෝගයන්ටම පින්නතුනි මේ කැදල්ලක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේකට කියන්නේ පින්වත්නි මොකක් කියලාද? මේකට කියන්නේ ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. අර මුලින් කියලා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා මේ ආදී වශයෙන්. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුක්ඛ සමුදය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය කියලා කියන්නේ දුක හට ගැනීමනේ. දුක හට ගැනීම කියලා කියන්නේ යම් ඒ සත්වයන්ගේ යම් කිසි තෘෂ්ණාවක් තියනවද? යම් කිසි කෙනෙක් පුනරුත්පත්තිය කැමති වෙනවද? නන්දි රාග සහගත. ඒ කියන්නේ ඒ තන්නේ ඒ භවයන්හි යම් කිසි පුජ්‍යලයේගේ ඇලීමක් තියනවද? කෙටියම කියනනම් කාම තණ්හා, භව තණ්හා,
විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ මේ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවට, භව තණ්හා කියලා කියන්නේ මේ භවය ස්ථිරයි. සදාකාලිකයි. මේක කවදාවත් වෙනස් වෙන එකක් නෙවෙයි කියලා යම් කෙනෙක් ගන්නව නම් ඒකට කියන්නේ භව තණ්හා කියලා. ඊළඟට විභව තණ්හා කියන්නේ විභව තණ්හා කියලා කියන්නේ යම් කෙනෙක් කල්පනා කරනවා මේක තමයි අන්තිමේක. මේක තමයි අන්තිමේක. ඒ නිසා හොඳින් හරි නරකින් හරි කමක් නැහැ. කාලා බීලා සතුටින් ජීවත් වෙන එකයි අවශ්‍ය කරන්නේ. ආන්න ඒ පුජ්‍යලයන් තුලත් පින්නතුනි හට ගන්නවා. සමහර මිනිස්සු ඉන්නවනේ. එහෙම ඉන්නවා. ඒ කියන්නේ හොඳින් හරි කමක් නැහැ, නරකින් හරි කමක් නැහැ. කාලා බීලා සතුටින් ජීවත් වුණොත් හොඳටම ඇති. ඒ පුජ්‍යලයන් තුලත් හට ගන්නවා තෘෂ්ණාවක්. ආන්න ඒකට කියනවා විභව තණ්හා කියලා. එතකොට දුක්ඛ සමුදය කියලා කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මෙහෙම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඊළඟට මහණෙනි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ සම්පූර්ණයෙන් යම් කෙනෙක් නොඇලීමක් තියනවද, යම් කෙනෙක් අතහැරීමක් තියනවද, නිරෝධය කියලා කියන්නේ ආන්නයකට තමයි කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. ඒ කියන්නේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න මතක තියාගන්න දුකට හේතුව දුක නැති කිරීම, දුකින් මිදීමේ මාර්ගය. භාගතුන් වහන්සේ මතක් කළා අන්ත දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා කුමක්ද? චතුරාර්ය සත්‍ය. මේ පින්වත්නි බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන පළවෙනි දේශනාව මේ. පළවෙනි දේශනාව. චතුරාර්ය සත්‍ය බුදුවරු පහළ වෙන්නත්, බුදුහාමුදුරු උපදුනත් නැතත් ලෝකේ චතුරාර්ය සත්‍ය හැමදාම තියෙනවා. අවබෝධ කරගන්න කෙනෙක් තමයි නැත්තේ. ආන්න ඒක අවබෝධ කරගත් උත්තමයන් වහන්සේට තමයි කියන්නේ කවුරු කියලාද? සම්මා සම්බුදුරජාන් වහන්සේ කියලා. චතුරාර්ය සත්‍ය ලෝකේ හැමදාම තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. නමුත් අවබෝධ කරගන්න කෙනෙක් තමයි නැත්තේ. අවබෝධ කරගත්තද ආන්නේ උත්තමයට කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කියලා. එහෙම කියලා බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මට දුක්ඛාරය සත්‍ය පෙර, ඒ කියන්නේ ඉස්සර කවදාවත් නොඇසූ විරු ධර්මයන් පිළිබඳව සත්‍ය ඥානය පහළ වුණා. ඒ සත්‍ය ඥානය බුදුහාමුදුරු දේශනා කරනවා චක්කුං උදපාදී. මට නුවණස පහළ වුණා, ඥානං උදපාදී දැනීම පහළ වුණා, ඒ වගේම පඤ්ඤා උදපාදී මට ප්‍රඥාවත් පහළ වුණා. ඒ විතරක් නෙවෙයි විඥා උදපාදී. ඒ කියන්නේ කෙලෙසුන් දුරු කිරීමේ නුවණ මට ඇති වුණා. ඒ විතරක් නෙවෙයි ආලෝකෝ උදපාදී මට ආලෝකයක් පහළ වුණා කිව්වා. කුමක් අවබෝධ කරපු නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු නිසායි ඒ ටික මට ඇති වුණේ. එහෙම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මේ දුක්ඛාරය සත්‍ය පරිඤ්ඤාතන්ති. ඒ කියන්නේ පින්වත්නි පිරිසිඳ හොඳින් දක්නා ලදී. ඒ කියන්නේ මම දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත්තා කියන උන මට ඇති වුණා. පින්නතුන් දන්නවනේ දුක්ඛාරය සත්‍ය බුදුහාමුදුරුවෝ කොටස් තුනකට අවබෝධ කරගත්තා. ඒ තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. එතකොට දුක්ඛාරය සත්‍ය මෙන්න මේකයි කියලා දැනීම තමයි මොකක් කියන්නේද? සත්‍ය ඥාන. ඊළඟට දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දත යුතුයි කියන එක තමයි සත්‍ය ඥානයකට කෘත්‍ය ඥාන. ඊළඟට කෘත ඥාන කියලා කියන්නේ ඒ දුක්ඛාරය සත්‍ය මම පිරිසිඳ හොඳින් අවබෝධ කරගත්තා, දැනගත්තා කියන එකටයි පින්වත්නි පරිඤ්ඤාතන්ති කියලා කියන්නේ. ওই දුක්ඛාරය සත්‍ය. ඊළඟට සමුදයාරය සත්‍ය. ඒත් බුදුහාමුදුරු දේශනා කරනවා දුක්ඛ සමුදයාරය සත්‍යයත් මහණනි මම කවදාවත් අහලා නැති ඒ වගේම දෙයක් ඒ පිළිබඳව මට ඥානය පහළ වුණා, නුවණස පහළ වුණා. එයින් මම අවබෝධ කරගත්තා මේ දුක්ඛාරය සත්‍ය වනාහි කුමක්ද? ප්‍රහාණය කළ යුතුයි. ඒකට කියන්නේ පින්නතුනි පහතබ්බං. ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මට නුවණක් ඇති වුණා. මම දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මගෙන් ප්‍රහාණය වුණා. එතකොට දුක්ඛාරය සත්‍යයත් කොටස් කීයකටද? 3යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් කොටස් 3යි. පින්නතුනේ මේ කතාව තේරෙනවා. මේ කියන්නේ මොකද්ද කියලා? දුක්ඛ තුන් ආකාරයකට. දුක්ඛ සමුදය තුන් ආකාරය. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. මේ විදිහට අවබෝධ කරගත්තා. ඒ විදිහට අවබෝධ කරගත්තු බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, මහණෙනි මට දුක්ඛ නිරෝධං අරිය සත්‍යං, මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි කියලා කවදාවත් නොඇසූ විරු ඥානයක් නැත්තම් අවබෝධයක් මට ඇති වුණා. ඒ අවබෝධය ඥානං උදපාදී ඥානය පහළ වුණා. ඊළඟට පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යාවත් මට පහළ වුණා. එහෙම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මම අවබෝධ කරගත්ත කියනවා. මොකද්ද? මේ තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා අවබෝධ කරගත්තා. ඒ තමයි සච්චිකාතබ්බං. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය මොකක් කළ යුතුද? සාක්ෂාත් කළ යුතුයි. ඊට පස්සේ කියනවා දුක්ඛ නිරෝධාර්ය සත්‍ය මම සාක්ෂාත් කළා. ඉස්සෙල්ලා දැනගත්ත මේ තමයි දුක කියලා. ඊට පස්සේ දැනගත්තා මොකද්ද? මේ තමයි දුක නැති කරන වැඩපිළිවෙල. ඊට පස්සේ දැනගත්තා මම දුක නැති කළා. එතකොට දුක්ඛාරය සත්‍ය තුන් ආකාරයකට, දුක්ඛ සමුදයාරය සත්‍ය තුන් ආකාරයකට, දුක්ඛ නිරෝධාරය සත්‍ය තුන් ආකාරයකට, අන්තිමට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය ඒ තුන් ආකාරයකට. මෙහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යාවකී වංච, ඒ කියන්නේ යම්තාක් කල් මහණෙනි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන සංඛ්‍යාත ත්‍රිපරිවෘත්තියක් ඇති. ඒ වගේම 12 ආකාර වූ චතුරාර්ය සත්‍යයන් කෙරෙහි යථා භූත ඥාන දර්ශනය, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්නා තාක්කල් මම ලෝකෙට කිව්වේ නෑ කිව්වා. මොකක් කියලාද? බුද්ධත්වයටපත් වුණා කියලා. කොච්චර ලස්සනයිද? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සත්‍ය ඥානය ගත්, ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය ගත්තාම 3යි. සමුදයාරය සත්‍ය ගත්තාම එතනත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන 3යි. නිරෝධාරය සත්‍ය ගත්තාම එතනත් 3යි. එතකොට ඔක්කොම 9යි. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය ගත්තාම එතනත් 3යි. ඔක්කොම 12යි. මේකට තමයි කියන්නේ කුමක් කියලාද? ත්‍රිපරිවෘත්ත ද්වාදසාකාරය කියලා. ඔන්න ඒ විදි චතුරාර්ය සත්‍ය එක විදියකට නෙමෙයි පින්නතුනේ. ඒ තුන් ආකාරයකටම අවබෝධ කරගත්තා. හැබැයි එහෙම අවබෝධ කරගෙන මහණෙනි යම් දවසක මට නුවණැස පහළ වුණාද, ඒ නුවණැස පහළ වුණු දවසේ තමයි මම ලෝකෙටම කිව්වේ කුමක් කියලාද? මම දැන් සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා. නමුත් මහණෙනි යම් දවසක මට වැටහුණා මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ කියලා, ඒ තාක්කල් මම ලෝකෙට කිව්වේ නැහැ බුද්ධත්වයටපත් වුණා කියලා. එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත මේ සත්ත්ව ප්‍රජාව තුළ නිරුත්තර වූ සම්මා සම්බෝධි යම් දවසක ප්‍රත්‍යක්ෂ කළාද, ඒ ප්‍රත්‍යක්ෂ කරපු මේ අවබෝධය නැත්තම් චතුරාර්ය සත්‍ය මේක මෙහෙම නෙවෙයි කියලා වෙනස් කරන්න පුළුවන් උත්මේ කවදාවත් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ කවදාවත් වෙනස් කරන්න පින්නතොනි පුළුවන් කමකුත් නැහැ. ඇයි? ඒක තථාගත බුදුරජාන් වහන්සේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා මෙතෙන්ට ඇවිල්ලා බුද්ධත්වයටපත් වෙලා සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන තාක් කල් පින්නතුනි බුදුහාමුදුරු දුක් විඳා. ඒ දුක කොච්චරද කියනනම් බුදුහාමුදුරු විඳපු පින්වත්නි මහා සීනාද සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මම බුදු වෙන්න කලින් සුසාන භූමියට ගියා භාවනා කරන්න. එතකොට සාරිපුත්ත මට නිදිමත හැදුනා. මම කරපු දේ තමයි සුසාන භූමියේ මිනියට කටු ඔක්කොම එකතු කරලා අරගෙන ඒකෙන් පොට්ටනියක් හදාගෙන ඒ කොළුවට තියලා සාරිපුත්ත සුසාන භූමියෙන් බුදිය ගත්තා.
ඒ බුදියගෙන ඉන්නකොට හරක්මල ළමයි ගොපළු දරුවෝ ටිකක් ඇවිල්ලා හරක් දැම්මයි කිව්ව මේ සුසාන භූමියට තනකොළ කවන්න. එතකොට එක ගොපළු දරුවෙක් කරපු දේ තමයි මගේ කන් වලට කෝටු වලින් එනගෙන ගියයි කිව්වා. මගේ කන් වලට කෝටු වලින් එනගෙන ගියයි කිව්වා. එහෙම අයින ගමන් එක ළමයෙක් කියාගෙන ගියාලු මේ මොන මලමිනියද ළඟදගෙන ආපු එකක්ද කොහෙද කියලා. මේ කාටද? අපේ බෝසතාණන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ බුදුහාමුදුරු කියන සාරිපුත්ත ඒ මගේ කන් වලට කෝටු වලින් එනපෝ එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ කවදාවත් ද්වේෂයක් තරහවක් වෛරයක් ඇති බවක් මට මතක නෑ සාරිපුත්ත. මට එහෙම දුක් විඳලා හරි කමක් නෑ. ඕනුනේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නයි කිව්වා. අන්න ඒ බඳු දුකක් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වින්දා. ඒකත් මේ අවුරුද්දක් දෙකක් නෙවෙයි අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් තිස්සේ නොවිඳනා දුක් විඳගෙන ඇවිල්ලයි සම්මා සම්බුද්ධත්වයටපත් උනේ. ඒ කුමක් අවබෝධ කරගන්නද? අද මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා කුමක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙම කියලා අන්තිමට භාගතුන් වහන්සේ මතක් කරනවා මේ සූත්‍රය දේශනා කළ අවසානයේ සතුටු සිත් ඇති පංචවග්ගීය. ඒ කියන්නේ පස්වග මහණුන් පින්වත්නි මේ දේශනාව අහලා අතිශයින් සන්තෝෂ භාවයටපත් වුණා. සන්තෝෂ භාවයටපත් වෙලා මේ ධර්මය දේශනා කළ අවසන් වුණාට පස්සේ එතන හිටපු කවුද? කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටියා කියනවා. ඒ සෝවාන් ඵලයේ පිහිටිය උන්වහන්සේ පින්වත්නි අවබෝධ කරගත්ත කුමක්ද? යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං තේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ලෝකේ යමක් හට ගන්නවද හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. දැන් කලකදී මේ S2 පේනවා, කලකදී නොපෙනී යනවා. ඇයි ඒ? හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. දුක පින්නතුනි තුන් ආකාරයි. ඒ තමයි දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංකාර දුක්ඛ. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ එදිනෙදා ජීවිතේ ගත කරනකොට ඇතිවෙන කටුක වේදනාවට කියනවා දුක්ඛ දුක්ඛයයි කියලා. විපරිණාම දුක්ඛය කියලා කියන්නේ පවතින తত্ত্বය වෙනස් වෙනවා. අර මුලින් මතක් කළා වගේ කලකදී මේ S2 පේනවා, කලකදී නොපෙනී යනවා. ඒක විපරිණාම දුක්ඛය. සංකාර දුක්ඛය කියලා කියන්නේ මේ ආත්මේ මේ වගේ ලස්සන S2 ලැබුණේ ඊට අදාළ වෙන කුසලය ගියාත්මේ කරපු නිසා. ඊළඟ ආත්මෙත් මේ වගේ ලස්සන S2 ලබන්න නම් ඊට අදාළ වෙන කුසලය මේ ආත්මේ කරන්න ඕනේ. එතකොට හේතු අහෝසි වෙනකොට ඵලයත් සුද වැහෙනව නොපෙනී යනවා. ඒ තමයි පින්නතුනි හේතු අහෝසි වෙනකොට ඵලයත් නැති වෙලා යනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කළා හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. මේකට තමයි කියන්නේ සංකාර දුක්ඛය කියලා. ඒ නිසා පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කවුද අවබෝධ කරගත්තේ? මුලින්ම කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අහලා අවසන් වෙනකොට උන්වහන්සේ සෝවාන් ඵලයේ පිහිටියා කියලා කියනවා. ඒ සෝවාන් ඵලයේ පිහිටිය උන්වහන්සේ භාගතුන් වහන්සේ වදාලා මහණෙනි මේ ධර්ම චක්‍රය නැත්තම් මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන වෙලාවේ භූමාට දෙවියෝ සාදුකාර දුන්නා. ඒ භූමාට දෙවියන්ගේ සාදුකාර හඬ ඇහුණ කාටද? චාතුරු මහරජික දෙවියන්ට. චාතුරු මහරජික දෙවියන්ගේ සාදුකාර හඬ ඇහුණා තාවතින්ස වැසි දෙවියන්ට. තාවතින්ස දිවි ලෝකෙට ඇහුණු මේ සාදුකාර හඬ ඊට පස්සේ ඇහුණා යාම දෙව්ලොව දෙවියන්ට. ඊට පස්සේ යාම දෙව්ලොව දෙවියන් දුන්නු සාදුකාර හඬ ඇහුණා තුසිත දිවි ලෝක දෙවියන්ට. ඒ තුසිත දිවි ලෝක දෙවියන්ට ඇහුණු දෙවියන් විසින් පවත්වපු සාදුනාදය ඇහුණා නිම්මාන්නති දෙවියන්ට. නිම්මාන්නති දෙවියන් පවත්වපු සාදුකාර හඬ ඇහුණා පරනිම්මිත වසවර්ති කියන දිවි ලෝක දෙවියන්ට. ඒ පරනිම්මිත වසවර්ති දිවි ලෝක දෙවියන් පවත්වපු සාදුකාර හඬ බ්‍රහ්ම පාරිසජ්ජ කියන දෙවියන්ට දිවි ලෝක දෙවියන්ට
ඒ හඬ ඇහුණා, සාදුකාර හඬ ඇහුණා. මේ ආදී වශයෙන් බුදුහාමුදුරු දේශනා කළා කියනවා බ්‍රහ්ම පුරෝහිත, ඒ වාගේ මහා බ්‍රහ්ම, ඒ වාගේම පරිත්තාබ, ආබස්සර. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන පරිත්ත සුබ, අප්පමාන සුබ, මේ සියලුම දේවල් පින්නතුනි දිවි ලෝක. ඒ කියන්නේ දෙවියන් මරුන් බඹුන් සහිත තුන් ලෝකයක්ම පින්වත්නි එදා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාව අහලා අතිශයින්ම සාදුකාර හඬ දුන්නා කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරෝ අන්තිමට දේශනා කරන මේ ආකාරයට ඒ වෙලාවේ මොහොතේ බඹලොව දක්වා මේ සාදුකාර හඬ ඊතා උස්ව බොහොම ලස්සනට ඊතා උස්ව ඒ සාදුකාර හඬ ඇහුණ වගේම මේ ලෝක ධාතුව බොහෝ සෙයින් පින්නතුනි කම්පා වුණා. කවදාද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවෙත් මේ මහ පොළොව කම්පා වුණා. මහ පොළොව කම්පා වෙන හේතු 8ක් තියෙනවා පින්වත්නි. පළවෙනි එක තමයි මේ මහ පොළොව පිහිටා තියෙන ජලය මත. යම් දවසක මේ මහ පොළොව හාරගෙන යනවද මේ මහ පොළොව යට තියෙන මහ මුහුදක් හා සමාන ජල කඳක්. ඒ ජල කඳ යම් දවසක හෙළ වෙනවද එදාට මහ පොළොවත් හෙළ වෙනවා. ඒක තමයි පළවෙනි භූමිකම්පාව. දෙක චිත්ත වශී භාවයේ තියෙන. ඒ කියන්නේ හිත හොඳට දියුණු කරපු උත්තමයන්ට හිත හොඳට දියුණු කිරීම හේතු කොටගෙන මහ පොළොවක් කම්පා කරවන්න පුළුවන්. බුද්ධ කාලේ පින්නතුන්ට මතක ඇති මුගලන් මහරහතන් වහන්සේ දේ කළා. අර ඉන්දියාවේ එක ප්‍රාන්තයකට වැස්ස නැතුව ගියා. ඒ ප්‍රාන්තයට වහින්නේ නැහැ. හේතුව තමයි මිනිස්සු හරි අධාර්මිකයි. අධාර්මික නිසා නිසිකලට නෙවෙයි වැසි වසින්නේ නැහැ. ඒ නිසා පොළ උඩ තියෙන සාරය පොළොව යටට බහිනවා. මුගලන් මහරහතන් වහන්සේ මේක දැකලා බුදුහාන්ට ගෙන් කිව්වා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ අවසර දෙනව නම් මට පුළුවන් කිව්වා ඒ මිනිස්සු වෙනත් ප්‍රාන්තයකට මාරු කරලා පොළොව යට තියෙන සාරය පොළොව උඩට ගන්න. මොග්ගල්ලාන්ට පුළුවන් නම් ඒ දේ කරන්න කිව්වා. අනේ පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ ඒ ප්‍රාන්ත මිනිස්සුන්ට වෙනත් ප්‍රාන්තයකට යන්න කියලා පොළොව යට තිබුණු සාරය පොළොව උඩට ගත්තා. අන්න මහ පොළොව කම්පා කළා. ඊළඟට තුන්වෙනි මහ පොළොව කම්පා වෙන තමයි මහබෝසත් උතුමෙක් යම් දවසක මව කුසල පිළිසිඳ ගන්නවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඒ මහබෝසත් උතුමා යම් දවසක මව කුසින් මේ ලෝකෙට බිහි වෙනවාද එදාටත් පින්නතුනි මහ පොළොව කම්පා වෙනවා. ඒ මහබෝසත් උතුමා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ යම් දවසක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඊළඟ තමයි ඒ බුදුරජාණන් වහන්සේ යම් දවසක ආයු සංස්කාරات හරිනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. අන්තිම එක තමයි ඒ බුදුරජාණන් වහන්සේ යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද එදාටත් පින්නතුනි මහ පොළොව කම්පා වෙනවා. මේ තමයි මහ පොළොව කම්පා වෙන හේතුවට. නමුත් පින්වත්නි බර්ණ සිසිපතනි මිගදායේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා අවසාන වෙනකොට කුමක්ද සිද්ධ වුනේ? එදත් මේ මහ පොළොව කම්පා වුණා. පින්වත්නි මහ පොළොවත් එදා මේ සාදුකාර දුන්නා. දෙවියන්ු සාදුකාර දුන්නා. බ්‍රහ්මයන් පවා පින්නතුනි ඒ සාදුකාර හඬ දුන්නා. ඒ විතරක් නෙවෙයි අන්තිමට භාගතුන් වහන්සේ වදාලා මහණෙනි ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රීති වාක්‍යයක් පැවැත්තුවා. මොකක්ද මේ ප්‍රීති වාක්‍යයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ? මහණෙනි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නාමයෙන් තමයි පින්නතුනි ඉන්පස්සේ උන්වහන්සේ හැදින්නුවේ. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ මේ ධර්මය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ හැදින්නුවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන ස්වාමින් වහන්සේ නමින්. මේ තමයි පින්නතුනි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ සාරාංශය කෙටියෙන් සූත්‍රයට හානියක් නොකොට පින්නතුනි මේ සිහිපත් කළේ. මේ දේශනාව දැන් පින්නතුන් අර්ථය හොඳින් දන්නවා. බුදුහාමුදුරුවෝ කෙටියෙන්ම කියනව නම් පින්නතුනි අන්ත දෙකට එන්න එපා. මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස කටයුතු කළොත් ඒ අවබෝධය තථාගතයන් වහන්සේට විතරක් නෙවෙයි මේ ලෝකේ මේ මග අනුගමනය කරන ඕන කෙනෙකුට ඒ தത്വයට එන්න පුළුවන්කම තියෙනවා. නමුත් භාගතුන් වහන්සේ වදාලා මගේ සිතින් සියලුම කෙලෙස්
ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන තාක්කල් මම කවදාවත් ලෝකෙට කිව්වේ නෑ බුදු වුණා කියලා. යම් දවසක මට වැටහුණාද සිතින් සියලුම කෙලෙස් ප්‍රහාණයටපත් වෙලා කියලා. එදා තමයි මම ලෝකෙටම කිව්වේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පින්වත්නි දැන් ස්වාමින් වහන්සේලා සජ්ජායනා කරනවා. දැන් අර්ථය දන්න නිසා පින්නතුන්ට මේ පිළිබඳව බුද්ධියත් අවදි කරගෙනම පින්නතුනි ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතෙන් සිට අපි ඒ උතුම් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ තන්ත්‍රකෝ භගවා පංචවග්ගයේ බින්කෝ ආමන්තේසි ද්වේමේ භික්ඛවේ අන්තපම්බජිතේන නසේවිතම් වා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පොතුංජනිකෝ අනරියෝ අනන්ත සංහිතෝ යෝචායං අත්ත කිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනන්ත සංහිතෝ හේතේ භික්ඛවේ උපෝන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා අතාගතේන අபிසම්බුද්ධා කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව හරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ
උපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා හෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්‍රාපි නන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තංසායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සංගෝ මුත්ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුඤ්ඤේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතම් බන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි
පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතම් බන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං භාවේතම් බන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා
විමේසු චතුසු අරිය සච්චේසු ඒවන්ති පරිවන්තං දාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි නේවතාවං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සස්සමනං රාමණියා පජාය සදේව මනුස්සාය අනුන්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝ පංචඤ්ඤාසින් යතෝ චකෝ මේ භික්ඛවේ මේසු චතුසු අරිය සච්චේසු ඒවන්ති පරිවන්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සස්සමනං බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුන්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝ පංචඤ්ඤාසින් ඥානං ච පනමේ දස්සනං උදපාදී අකුම්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානි පුනම් භවෝති ඉදම වෝච භගවා අත්තමනා පංචවංගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පනවේයාකරණස්මින් භඤ්ඤමානි ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති භවන්ති තේච පන භගවතා ධම්මචක්ඛේ බුම්මා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛම් පවන්ති තං අම්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින්ති බුම්මානං දේවානං සන්දං සුන්ත්වා සාතුම් මහරාජිකා දේවා සන්ද මනුස්සා වේසුං ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ
අනුන්තරං ධම්මචංකං පවත්තිතං අම්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති චාතුම් මහරජිකානං දේවානං සන්දං සුන්ත්වා ආවතිංසා දේවා සන්ද මනුස්සාවේසුං ඒතම් භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවත්තිතං අම්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති ආවතිංසානං දේවානං සන්දං සුන්ත්වා යාමා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවත්තිතං අම්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති යාමානං දේවානං සන්දං සුන්තා සිතා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවත්තිතං අම්බතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති තුසිතානං දේවානං සන්දං සුන්ත්වා නිම්මාන රති දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවත්තිතං අම්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති නිම්මාන රතිනං දේවානං සන්දං සුන්ත්වා පරනිම්මිත වසවන්තිනෝ දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවන්තිතං අම්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා කේනචිවා ලෝකස්මින්ති පරනිම්මිත වසවන්තිනං දේවානං සන්දං සුන්ත්වා බ්‍රහ්ම පාරිසංජා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා පාරාණසියං
පතනේ මිගදායේ අනුන්තරන් ධම්මචංකං පවන්ති තං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති බ්‍රහ්ම පාරිසංජානං දේවානං සන්දං සුන්ත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවත්ති තං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සන්දං සුන්ත්වා මහා බ්‍රහ්මා දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං චංකම් පවන්ති තං අප්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති මහා බ්‍රහ්මානං දේවානං සන්දං සුන්ත්වා පරිත්තාබා දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවත්ති තං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති පරිත්තාබානං දේවානං සන්දං සුන්ත්වා අප්පමානවා දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකම් පවත්ති අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති අප්පමානාභානං දේවානං සන්දං සුන්ත්වා ආභංසරං දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකං පවන්ති තං අප්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති ආබන්සරානං දේවානං සන්දං සුන්ත්වා පරින්ත සුභා දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං
ඉසිපතනේ මිගදායේ අනුන්තරන් ධම්මචක්කං පවත්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති පරින්ත සුබානං දේවානං සන්දං සුන්තෝ අප්පමාන සුබා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචක්කං පවන්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති අප්පමාන සුබානං දේවානං සන්දං සුන්ත්වා සුපකින්නකා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචක්කං පවත්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති සුභකින්නකානං දේවානං සන්දං සුන්ත්වා මේ අම්පලා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචක්කං පවත්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේන මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති අම්පලානං දේවානං සන්දං සුන්ත්වා අවියා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචක්කං පවන්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති අවියානං දේවානං සන්දං සුන්ත්වා අතම්පා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචක්කං පවත්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති අතම්පානං දේවානං සන්දං සුන්ත්වා සුදන්සා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචක්කං පවත්තිතං අම්පතිවන්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා
බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති සුදංසානං දේවානං සන්දං සුන්ත්වා සුදංසී දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකම් පවත්තිතං අම්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින්ති සුදංසීනං දේවානං සන්දං සුන්ත්වා අකනින්ටකා දේවා සන්ද මනුස්සාවේසුන් ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුන්තරං ධම්මචංකම් පවත්තිතං අම්පතිවත්තියං සමනේන නේනවා බ්‍රාහ්මනේනවා දේවේන වා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති තේන කානේන තේන මොහොන්තේන ආව ආයංච දාස සංසී ලෝක ධාතු සංකම්පි සම්පගම්පි සම්පවේදී අපමානෝච උලාරෝ ඕබාසෝ ලෝකේ පාතුරාති ආතිකම්ම දේවානං දේවානුභාවන්ති ආතකෝ
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අනන්ත ආශිර්වාදයේ බලයෙන් ගුණ බලයෙන් මේ කොරෝනා වසංගත වදුරිනි පීඩා විදින ලක්වැසි ලෝවැසි හැමදෙනාටම කායික මානසික සුවපත් භාවයේ ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, චිරජීවනයේ සැලසේවා, දිගාසරි සම්පන්නියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ සියලු ප්‍රාර්ථනාවන් සිතේ තබාගෙන අපි මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු සම්මෙත් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් හැම දෙනාටමත් රටවැසියන්ටත් ලෝවැසියන්ටත් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව ආශිර්වාදයේ ලැබේවා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.